නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සම්මුදු සිත කසිරිය උතුම් සදහම් සාකච්ඡාව මේ රාත්‍රියේදීත් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. අද වෙසක් මාසයේ 4 වෙනිදා ඒ වගේම අපි ඔබට සිහිපත් කරන්න අවශ්‍යයි අපි මේ ඔබට සමීප කරන්නේ සම්බුදු සිත කසිරිය උතුම් සදහම් මාලාවේ සදහම් සාකච්ඡා මාලාවේ 300 වෙනි වැඩසටහන. ඉතින් ගිය වෙසක් මාසයේ පළවෙනිදා තමයි ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපට සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාව ආරම්භ කරන්නට අවස්ථාව ලැබුණේ. ඉතින් එදා මෙදා තුර මේ වැඩසටහන් මාලාවේ තුන්වෙනි වැඩසටහන අද දවසේ ඔබට සමීප කරගන්නටත් අපේ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් වාසනාවන්ත වුණා. ඔබ අප හැමදෙනාම. ඉතින් මේ 300 වෙනි වැඩසටහන විශේෂයෙන්ම ඔබට සමීප කිරීම පිණිස මාළඹේ අමාවතුර මහමෙවුනා භාවනා අසපුහේ විරාජමාන වන බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයේ සුපිහිටි සත්බුදු විහාර මන්දිරයේ තුල සිට වැඩසටහන සමීප කරන්න කටයුතු සෝදානම් කරගනිමු යයි ගරුතර මහා සංඝරත්නය අපට අනුකම්පාවෙන් අදහස් කරන්නට යෙදුණා. ඒ නිසා ඒ සත්බුදු විහාර මන්දිරයේ තුල සිටයි අද මේ උතුම් වැඩසටහන අපි ඔබට සමීප කරවනු ලබන්නේ. ඉතින් අපගේ විපස්සී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පටන් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දක්වා සත්බුදුරජාණන් වහන්සේලා මනවින් වන්දනමාන කරගන්න මේ විහාර මණ්ඩපයට පැමුණාට පස්සේ සදහැවතුන්ට අවස්ථාවේ දෙනවා. ඉතින් මේ සත්බුදුරජාණන් වහන්සේ පාමුල ශ්‍රද්ධාවන්ත සිතක් මොන තරමින් ප්‍රසාදයට පත් වෙනවද කියන කරුණ අපට වචනෙන් විස්තර කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි සදහැවතුන්ට ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ සියල්ලත් අනුමෝදන් වෙමින් දහම් සාකච්ඡාව සමග රැඳෙන්න සූදානම් වෙන්න කියලා. ඉතින් අපි ගුරු දේවෝත්තම පින්වන්ත ලොකු ස්වාමින් වහන්සේ වන්දනමාන කරගනිමු. ඒ වගේම මාළඹේ අමාවතුර මහමෙවුනා භාවනා ආසපුවේ ගරු අනුශාසක අවසරයි නම සඳහන් කරන්න පින්වත් මොරටුවේ කල්යාණ ස්වාමින්ද්‍රයන් වහන්සේ වරප්‍රධාන ගරුතර මහා සංඝරත්නයත් අපි වන්දනා කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩම වදාළ ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේත් අපි දෙපා නැමෙද පළමු කොට පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් සූදානම් අද සදැහැති දායකත්වයේ සිහිපත් කරගන්න 2009 මැයි මාස 4 වෙනි දින මිය පරලොව ගිය කේ සිරිසේන පින්වන්ත පියාණන්ට සහ 2022 අප්‍රේල් මාස 12 වෙනි දින මිය පරලොව යන්නට යෙදුන W ජයසේන පින්වන්ත පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් පවුලේ මෑණියන් ඇතුළු පින්වන්ත දූ දරුවන් සියලු දෙනා අද මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් කැටුව උතුම් සම්බුදු සිත කසිරිය සදහම් සාකච්ඡාවේ 300 වෙනි වැඩසටහන වෙනුවෙන් අපි අවස්ථාව සූදානම් කරගන්නම්. ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් මේ උතුම් සදහම් සාකච්ඡා මෙතෙන් සිට ආරම්භ කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ දෑමි රැකවරණි සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපට දවසේ සුවිශේෂී දවසක්, විශේෂයෙන්ම සම්බුදු සිත කසිරිය උතුම් සදහම් වැඩසටහනේ 300 වෙනි වැඩසටහන. එහෙමයි. හෝරා 300ක් පුරාවට
දින 300ක් පුරාවට අපිත් එක්ක බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු ගුණ සමග සිත පහදවාගෙන එකතු වෙච්ච විශාල පිරිසක් 300 දෙනෙක්. එතකොට අද එහෙමයි ඉන්නේ ස්වාමීන්. ප්‍රධාන වශයෙන්ම 300 දෙනෙක්, මීට අමතරව විශාල පිරිසක් ධර්ම ශ්‍රවණය කරනවා ඇති. ප්‍රධාන වශයෙන්ම අපිට අනුග්‍රහය සපමින් ඒතරේ ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටත් උපකාර සලසමින්. ඇයි ඒ පිරිසටත් මේ සොඳුරු සම්බුදු ගුණ ශ්‍රවණය කරන්න දුර්ලභ භාග්‍ය උදා කරන්නේ මේ 300 දෙනා විසින්. එහෙමයි ස්වාමීනි. ඉතින් අපිට අද දවසේ විශේෂයෙන්ම තව භාග්‍යයක් උදා වුණා. අද 8 වෙනි දසබල ඥානය අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට 8 වෙනි දසබල ඥාන යටතේදී විස්තර වෙන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඒතර මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය යටතේදී මම මුලින්ම අද හිතුවා කල්පනා කළා මහා පදාන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සත්බුදුරජාණන් වහන්සේලාගේ අසිරිමත් ජීවිත තමන්ගේ පුබ්බේ නිවාසානුස්සති ඥානයෙන් දකිමින් දෙව් මිනිස් ලෝකයාට පෙර නොඇසූ විරු දහමක් විවර කළා. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ සත්බුදුරජාණන් වහන්සේලා පිළිබඳ මේ උතුම් දහම මට හිතුණා. ඉතින් මේ මාළඹේ පිට්ටුගල බුදු පසේ බුදු අරහන්ත මහා විහාරයේ සුපිහිටි සත්බුදුරජාණන් වහන්සේලා උදෙසා මිදිවුණු මන්දිරය. ත්‍රි මන්දිරයේ සුන්දරත්වයත් ඔබට මේ අතරි සමහර විට දකින්න දුර්ලභ භාග්‍ය උදා වේවි. ඒ වගේම තමයි දැකලා අනුමෝදන් වෙලා ඔබ පුළුවන් තරම් ඉක්මනින්ම ඇවිල්ලා මේ විහාරය දැකබලා වන්දනා කරගන්න ඕන සත්බුදුරජාණන් වහන්සේලාට. එහෙමයි. ඉතින් ඒ නිසා අපි මේ උදාර අවස්ථාව උදා කරන අදහසින් තමයි මේ සියල්ල ඒක රාශී කරගෙන අද මේ දවසේ මේ උදාර වැඩසටහන මේ වගේ උදාර ස්ථානයක කරන්න එහෙමයි. අවස්ථාවක් කරගත්තේ. ස්වාමීනි අපට අවසරයක් ලැබේවා. අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළ පරිද්දෙන්ම මේ මනරම් බුද්ධ මන්දිරයේ සත්බුදුරජාණන් වහන්සේලා වැඩ වාසය කරන මොනතරම් අසිරිමත් විහාර මන්දිරයට පැමුණාට පස්සේ ඇතිවෙන ආකල්පය ඇත්තට මට දැනෙන්නේ දිව්‍ය ලෝකයකට ගියා. එහෙමයි ස්වාමීනි. ඒ තරම් අසිරිමත්. එහෙයි. හරිම චමත්කාරයි මේ ඇතුළට ඉද්දිම හිත සනසන. එහෙමයි. ඒ වගේ සුන්දර දසුණක් මේ ලෝකේ දුර්ලභයි හැමදාම නෑ. එහෙමයි. හැමදාමත් නෑ හැම තැනමත් නෑ. ස්වාමීනි අපේ සාතුන් වහන්සේ ලෝ පහළ නොවන්නට ලෝකේ සත්බුදුරජාණන් වහන්සේලා ඒකාන්තයෙන් වැඩ සිටියා කියන කරුණ අපි අපිට අහන්න ලැබෙන්නෙත් නෑනේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා අපි දැන් මේ අපිට මේ ඔබට පෙනෙන ප්‍රධාන මේ පේන්නේ ඒතකොට ගෞතම අපේ අරහත් සම්බුදුරජාණන් වහන්සේ පිළිම වහන්සේ විදියට. එතකොට මේ ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි පින්වත්නි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ඒ වටා පෙළගස්සලා තියෙන විපස්සී සිකී වෙස්සබු කකුසඳ කෝණාගමන කාශ්‍යප මේ කාශ්‍යප කියන ඒ අරහත් සම්බුදුරජාණන් වහන්සේලගේ අතීත සුන්දර විස්තර විදහා දක්වන සුන්දර දේශනාවක්. එහෙමයි. එතකොට අපි මේ වෙනකොට දසබල ඥාන ගැන තමයි විශේෂයෙන්ම අපි කතා කරමින් හිටියේ. එතකොට ඒ අතරේ අද අපි කතා කරනවා ඒ දසබල ඥානය යටතේදී 8 වෙනි දසබල ඥානය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පුනිච පරං සාරිපුත්ත තථාගතෝ අනේක විහිතම් පුබ්බේ නිවාසං අනුස්සරති. නොඑක ආකාරයෙන් සීමාවක් නැතුව තථාගත සිතට සම්බුදු සිතට බලන්නේ සම්බුදු සිතේ ආශ්චර්යය. සම්බුදු සිතට පේනවා කෙලවරක් නොපෙනෙන මේ සසර. කෙලවරක් නොපෙනෙන සසර සේයති දං ඒකම්පි ජාතින් එක ජාතියක් ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්සෝපි ජාතියෝ පංචපි ජාතියෝ දසපි ජාතියෝ ඉපදීම් 10ක් 20ක් 30ක් 40ක් 50ක් එහෙමයි. ඒ වගේම කියනවා 1000ක් 10000ක් අනේකේපි සංවට්ඨකප්පේහි අනේකේහි විවට්ඨකප්පේහි. ලස්සන වචනයක් තියෙනවා. එහෙමයි. ඒතර මේ ලෝකයේ හටගත්තු දවසක් තියෙනවා. අග්ගඤ්ඤ සූත්‍රය අපි විස්තර කළේ මීට ඉස්සෙල්ලා. ඒ දක්වාම තථාගත සම්බුදු සර්වඥ නෙතට පේන ආශ්චර්යයි බලයක් විදියට පිළිట్లా තියෙනවා.
බලයක් කියන්නේ කොහොමද ඒක? සම්බුදු බවට පත්වෙන මොහොතේ තථාගතයන් වහන්සේගේ චිත්ත සංතානයේ ආශ්‍රව ෂය වෙද්දී ඒ බලය ඒ ඥානෙ පිහිටියා. ඒ ඥානෙ පිහිටියා. පිහිටියේ යම් දවසකද පිරිනුවම් පානකම් පාරිසරික තත්ත්වයන් මත හෝ වේවා, කායික වෙනස් වීම මත හෝ වේවා, අසනීප තත්ත්වයන් මත හෝ වේවා, කිසිම අයුරකින් කිසිම ආකාරයකින් බාහිර බලපෑමකින් වේවා ඒ බලය වෙනස් වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. බලයක් විදිහටම තථාගතයන් වහන්සේ හිත තුළ පිහිටලා තියෙනවා. ස්වාමීනි කවරනම් වන මහා ආශ්චර්යයක්ද එතනම්. ඒ අනිකයි කියන්නේ මේ දසබල ඥාන කියලා. එහෙයි ස්වාමීනි. දසබල ඥාන. එහෙයි. ඒව කිසි කෙනෙකුට සාධාරණ නොවන ඥාන. පාරමී බලයකින් උපද්දන්න පුළුවන් ඥාන. එතකොට මේ පාරමී බලයකින් තමයි එතකොට මේ දසබල ඥාන කියන උදාර මානසික ගුණධර්මයේ පිහිටන්නේ. එහෙමයි. හරි ආශ්චර්යයි. උතර දේශනා කරන මේ ලෝකය දැන් මේ පෘථිවි මණ්ඩලي දසදහසක් මේ ලෝක ධාතුව කාලයක් ගිහිල්ලා ඉරවල් හතක් පායලා වෙනසිලා යන කාලයක් එනවා. ඒ කාලේ දක්වා උනස් සිහි කරන්න පුළුවන් කියනවා. එහෙමයි. එතකොට ආපහු නැවත රාග්ගඤ්ඤ සූත්‍රයේ විදිහට නැවතත් මේ ලෝකේ හට ගන්න කාලයක් එනවා. ඒ දක්වා උනස් සිහි කරන්න පුළුවන් කියනවා. ඒකට කියන්නේ සංවට්ට කල්ප විවට්ට කල්ප. ඒ සියල්ල ඊටත් ඔබටත් ඒ සියල්ල සිහි කිරීමේ හැකියාව තියෙනවා. හරි ආශ්චර්යයි. අපට හිතා ගන්න බෑ. ස්වාමීනි ඒකාන්තෙන් ශ්‍රාවක වන අප හැමදෙනාට කවරනම් වූ ඒකාන්ත රැකවරණයක්ද ශාස්ත්‍රුන් වහන්සේ? අන්හිමය අපි ශාස්ත්‍රුන් වහන්සේගේ උදාර දසබල ඥානය බලයක් විදියට පිහිටලා තියෙනවා කියන උදාර හැඟීමක් මේ හිතේ උපද්දන්න පුළුවන් නම්, ඒකත් එක්ක හිතේ පැහැදීමක් උපද්දන්න පුළුවන් නම්, ආන්ගේ පැහැදීම අපට හේතු වෙනවා සතර පායට යන බන්ධන බිඳින්න. එහෙමයි. ඒතරේ පැහැදීම සුළුපටු දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ උදාර ගුණ සම්පත්තිය පිළිබඳ අපි සිහි කර කර වාසය කරනකොට අපේ හිතේ බිඳිලා යන්නේ සතර පායට යන බන්ධන. හරි විශ්මිත දෙයක් ඒක. ඒතර භාග්‍යතුන් වහන්සේගේ සම්බුදු ගුණ හිත හිතා ඉන්න ශ්‍රාවකයාගේ අසිරි කොහොමද? සතර පා දොරටු වහගන්න. එහෙමයි. සුගතියේ දොරටු විවර කරගන්න. බන්ධන සිඳෙනවා. බන්ධන සිඳිලා යනවා. එහෙයි. ඒක වෙන කිසිම ආශ්චර්ය හරිම හිතා ගන්න බෑ. ඒක වෙන පුද්ගලයෙකුගේ ගුණ සිහි කරලා එහෙම දෙයක් සිදු වෙනවා කියලා මේ ලෝකේ සඳහනක් නැහැ. ස්වාමීනි කවරනම් ලාභයක්ද කවර ආශ්චර්යයක්ද? එහෙමයි. කවරනම් ආශ්චර්යයක්ද? එහෙමයි. පුදුම දෙයක් ඒක. එහෙයි. සතර පා බන්ධන බිඳින බුදු ගුණයේ අසිරිය. ඒ නිසා මේ බුදු ගුණ ඒ විදිහටයි අපි සිහි කරන්න මහන්සි ගන්න ඕනේ. එතකොට ඒතර බුදුරයන් දේශනා කරන නැසී යන කල්ප, සකස් වෙවි යන කල්ප, නොඑක ආකාරයෙන් සකස් වෙවි නැසී යන කල්ප උනස් සිහි කරන්න පුළුවන් කියනවා. ඒ කාලේ මෙන්න මේකයි මගේ නම. මෙන්න මේ ගෝත්‍රයේ තමයි මං ඉපදුනේ. මගේ හැඩරුව මේ වගේ. මේව තමයි මං කෑවේ, බිව්වේ. ඒව පවා සිහි කරන්න පුළුවන්. හරි පුදුමයි ඒක. එහෙමයි. දැන් අපිට කල්පනා කරලා බලන්න මේකේ ආශ්චර්යය තේරෙන්නේ අපි උදේ පාන්දර නැගිට වෙලාවේ ඉඳලා අපිට සිහි කරන්න පුළුවන්ද කියලා බලන්න ඕන. නැගිට වෙලාවේ ඉඳලා කරපු දේවල් ටික. සමහරවිට අපි නැගිටිද්දි මොන ඉරියව්වෙන්ද හිටියේ මතක නැහැ. එහෙමයි. අද මේ කරපු ටික මතක නැහැ. ඇඳෙන් නැගිටිනකොට මොන අඩියද ඉස්සෙල්ල තියුනේ? ඊට පස්සේ නැගිටලා මුලින්ම මොකද්ද කළේ? මතක නැහැ. මේ කරපු දේම මතක නැහැ. කරපු දේම මතක නැති මිනිස්සු සිටින ලෝකේ කල්ප ගණන් සසරේ ඉපදිලා කරපු දේවල්, කියපු දේවල්, කාපු දේවල්, බීපු දේවල්, නම මොකද්ද තිබුණේ, හැඩරුව කොහොමද තිබුණේ, සියල්ල සිහි කරන එකම එක මනුෂ්‍ය රත්නයක් මේ ලෝකේ ආශ්චර්ය මිනිස්සෙක් පහළ වෙනවා කියන එක ආශ්චර්ය නේද? එහෙමයි ස්වාමී. ආශ්චර්යයි. ඒකාන්තයෙන්ම ආශ්චර්යයක් ස්වාමී. එවන් උත්තම මනුෂ්‍ය රත්නයක් සරණ යනවා කියන එක රැකවරණයක් නේද? ඒකාන්ත රැකවරණයක් තියෙනවා. මෙතන තමයි අසිරිය තියෙන්නේ. එහෙමයි. ඊළඟ දේශනා කරනවා
මේව තමයි මම කෑවේ බිව්වේ, මේ විදියට සැප දුක් විඳි, මෙන්න මේ විදියටයි මම මරිලා ගියේ. ඉතින් මං එතනින් චුත වෙලා අසවල් තැන උපන්නා. එහිදී මට ලැබුණේ මෙන්න මේ විදිහේ නමක් ලැබුණා. මේ විදිහේ හැඩරුව ලැබුණා. ඒ සියල්ල සිහි කිරීමේ හැකියාව තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේට පිහිටලා තියෙනවා. එදා සම්බුදු බවට පත් වෙද්දී බලයක් විදියට පිහිටලා තියෙනවා. බලයක් විදියට කිසිම ආකාරයේ අඩුවක් නැතුව පිරිපුන් වෙලා, කිසිම ආකාරයේ කිසිම හේතුවක් මත බාහිර කිසි බලපෑමක් මතවත් වෙනස් නොවන විදියට. දැන් බලන්න සමහර විට අපි උදේ ඉඳලා නැගිට වෙලාවෙ ඉඳලා කරපු දේවල් සමහරලාට සමහර අවස්ථාවල කියන්න පුළුවන්. සමහරලාට මොකක් ප්‍රශ්නයක් ආපු ගමන් මොකද වෙන්නේ? අපිට අමතක වෙලා. ඊටාම ඉක්මනින් සායන පොඩි කලබලයක් හරි වුණාට පස්සේ ආන්න බලන්න දැක්ක නේද? එහෙමයි. ඒ කියන්නේ අපේ හිතේ ස්වභාවය තමයි අපි පොඩි දෙයක් සිහි කරන්න පුළුවන්කම තිබුණත් ඒ සිහි කිරීමේ හැකියාව යම් යම් තත්ත්ව තියෙනකම් විතරයි තියෙන්නේ. සමහර විට බාහිර පරිසරයේ දෙයක් වෙනස් වෙච්ච ගමන් අපේ හිත කලබල වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඒක පිහිටන්නේ නැහැ ආයේ. ඒ සිහි කිරීමේ හැකියාව නැතිලා යනවා. බුදුරජාණන් වහන්සේට එහෙම නැහැ. අසනීප වුණාට පස්සේ සිහි කිරීමේ හැකියාව දුර්වල වෙලා යනවා. බුදුරජාණන් වහන්සේට එහෙම වෙන්නේ නැහැ. එහෙමයි. ජරාවට පත් වෙද්දී සිහි කිරීමේ හැකියාව නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේට එහෙම වෙන්නේ නැහැ. ඒකයි බලය කියලා කියන්නේ. ඊළඟ බලන්න දැන් අපි කරන්ට් එක වුණත් දැන් ස්විච් එක හරිය දානකොට මෙහි බල්බ් එක පත්තු වෙලා. ඒ වගේ තමයි තථාගතයන් වහන්සේ යම් දෙයක් දැනගන්න ඕනද ඒක සිහි කරද්දිම කල්ප ගාන සිහි වෙලා ඉවරයි. කල්ප ගානක්. එහෙමයි. ඒකට බොහෝ වෙලා යන්නේ නැහැ. අපිට නම් දැන් උදේ ඉඳලා කාපු වීපුව සිහි කරන කොච්චර වෙලා යයිද? කල්පනා කර කර අපි ඉන්නෝනේ බොහෝ වෙලා. තථාගතයන් වහන්සේලාට එච්චරලා යන්නේ. එහෙමයි. ආශ්චර්ය නැද්ද? ආශ්චර්ය ස්වාමිනේ. ආශ්චර්යයි. ඉතින් බුදුරජාණන් වහන්සේ හරි ආශ්චර්යයි. එතකොට මෙන්න මේ උදාර පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන එක පින්වත්නි හරි ආශ්චර්යයි. බුදුරජාණන් දේශනා කළ පින්වත් සාරිපුත්ත තථාගතයන් වහන්සේට పూర్ව සිටපු තැන් තමන් වහන්සේ විතරක් නෙමෙයි මේ සියලු සත්ත්ව ප්‍රජාවෙම ඕන කෙනෙක් ගැන දැන් 550 ජාතකයේ දිහා බැලුවොත් එහෙම බලන්නේ ශාසනයේ හිටු භික්ෂුන් වහන්සේලා සංසාරවල එකිනෙකිනා කරපු දේවල් සියල්ල සිහි කළ දේශනා කරනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි මේ දේවල් ඇහිද්දී ඒ කාලේට භික්ෂුන් වහන්සේලාට පවා විස්මයටපත් වෙලා සමහරවිට මේ බණපද අහලා විස්මයටපත් වෙලා සතර පායේ නිදහස් වෙනවා. එකක් තමයි විස්මයටපත් වෙන තමන්ගේ පෙර ජීවිතේ දැකපු එක ගැන. අනිත් එක තමයි විස්මයටපත් වෙනවා ඒ තමන්ගේ මේ ජීවිතයේ තියෙන මේ අඩුපාඩුව සසර පුරාවට අරගෙන එනව නේද කියලා මහා කම්පනයක් ඇති වෙනවා. අද මෙන්න මේ ಗುಣ තමයි මිනිස්සුන්ට නැත්තේ. එහෙමයි ස්වාමීනි. එක්ක පුබ්බේ නිවාසානුස්සති ගැන කතා කළොත් එහෙම ඕවා බොරු වෙන්නේ කියලා එක පැත්තකින් සැක ඇති කරගන්න. හිත පහදින්නේ. අනිත් පැත්තෙන් එහෙම දෙයක් තමන්ගේ ජීවිතය ගැන කිව්වොත් එහෙම සංවේගයටපත් වෙන්න හේතුවක් බවට පත් කරගන්නේ. ඒ කාලේ විශේෂත්වය තමයි මේ වගේ දෙයක් ඇහෙනකොට සංඝයාගේ හිත විස්මයටපත් වෙන තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන එක පැත්තකින්. අනිත් පැත්තෙන් විස්මයටපත් වෙනවා අහෝ මේ ජීවිතයේ තියෙන දුර්වලතාවයෙන් සංසාරේ කොතරම්නම් මම විවිධ ප්‍රශ්න වලට මැදිහත් වෙලා මේ සසරට එකතු වෙලා තියෙනව නේද කියලා මහා කම්පණයකටපත් වෙනවා. එහෙමයි. එහෙම පුදුම ආශ්චර්යයක් වෙන මේ කාලේ හිටපු සංඝයාගේ. එහෙමයි ස්වාමීනි. දැන් අද දවසේ දිගහැරෙන්නෙත් ඒ වගේ සුන්දර දේශනාවක්. මේ දේශනාවේ නම පින්වත්නි මහා පදාන සූත්‍රය. මේ මහා පදාන සූත්‍රේ පුරාවට තියෙන්නේ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් දෙව් මිනිස් ලෝකයාට පෙර නොයසූ විරු දහමක් විවර කළා. ඒ කවුරුන් ගැනද? සත්බුදුරජාණන් වහන්සේලා ගැන. දැන් අපි සමහර විට කාලයක් තිස්සේ අහපු නිසා අපිට ගාණක් නැහැ. නමුත් මේ දහම පෙර නොයසූ විරු ගම්බීර දහමක්. එහෙමයි. ඒ දවස්වල අපගේ සියල්ල දන්නා සියල්ල දකින බුදුරජාණන් වහන්සේ සවැත් නුවර අනේ පිටිසුත්තුමා විසින් කරවන ලද ජේතවනාරාමේ ලුණුවර්ණ රුක් සෙවණේ කළ කුටියක වාසය කළේ.
එතකොට පිණ්ඩපාතයෙන් වැළකුණු පසුබත් කාලයේදී ජේතවන භූමියේ ලුණුවර්ණ රුක්සෙවණි ශාලාවේ බොහෝ භික්ෂූන් වහන්සේලා අතර සුන්දර කතාවක් ඇති වුණා. කොහොමද? පෙර ආත්මයන්හි ගත කළ ආකාරය මිබදු වෙයි. පෙර ආත්මයන් ගත කළ ආකාරය මේ අයුරින් වෙයි කියලා පෙරවිසූ කඳ පිළිවෙල නුවණ පිළිබඳව සුන්දර කතා බහක් ඇති වුණා. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ හරි ආශ්චර්යයි. සාමාන්‍ය මිනිසුන්ගේ ඇසීම ඉක්මවා ගිය පිරිසිදු දිව්‍ය ශ්‍රවණයෙන් මේ භික්ෂූන්ගේ කතා සල්ලාපි දැන් අහගෙන ඉන්නේ. හරි ආශ්චර්යයිනේ. පුදුම හිතෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ හුනස්සින් නැගිට්ටා. නැගිටලා ලුණු වර්ණ රුක්සෙවණි ශාලාවට වැඩම කළා. වැඩම කළා දැන් ආසනයේ වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා අහන පින්වත් මහන්නේ ඔබ අතර ඇතිවෙච්ච කතාව කුමක්ද? අඩාලුණු කතාව කුමක්ද කියලා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා දේශනා කරන ස්වාමීනි අපි පිණ්ඩපාතයෙන් වැළකීලා මේ ශාලාවට එකතු වෙලා පෙර ආත්මයන් ගත කළ ආකාරය පිළිබඳව පුබ්බේ නිවාසානුස්සති ඥානය පිළිබඳව අපි කතා කරමින් හිටියේ. ඒ දහම් කතාව ඒක තමයි ස්වාමීනි අඩාලුනේ කිව්වා. ඊට බුදුරජාණන් වහන්සේ අහන පින්වත් මහන්නේ පෙර ආත්මයන් ගත කළ ආකාරය පිළිබඳ දහම් කතාවක් වහන්න කැමතිද කියලා ඇහුවා. එහෙමයි. අනේ ස්වාමීනි යම් මේකින් භාග්‍යතුන් වහන්සේ පෙර ආත්ම භවයන්හි ගත කළ ආකාරය පිළිබඳ යම් දහම් කතාවක් අනේ වදාරනව නම් අනේ බුදුරජාණන් වහන්සේ මේට කාලයයි සුගතයන් වහන්සේ මේට කාලයයි භාග්‍යතුන් වහන්සේගෙන් අහලා භික්ෂුන් වහන්සේලා දරාගනීවි කියලා කිව්වා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් දේශනා කළ පින්වත් මහණෙනි සවන් යම ආසන්න. මනවින් මෙනෙහි කරන්න. බාහිරට මේ වගේ දහමක් පවා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් ඕකෙන් ඇති ඵලයේ කුමක්ද? කෙනෙකුට අහන්න පුළුවන් නේ සාමාන්‍යයෙන්. ඵලයක් තියෙන නිසා බුදුරජාණන් දේශනා කරන්නේ කුමක්ද? සවන් යම ආසන්න. පින්වත් මහණෙනි මනවින් මෙනෙහි කරන්න. එහෙමයි. එහෙනම් සවන් යම ආසද්දී කුමක්ද වෙන්නේ? ශ්‍රද්ධාව වැඩෙනවා. සවන් යම ආසත් මෙනෙහි කරද්දී කුමක්ද වෙන්නේ? ශ්‍රද්ධාව වැඩෙනවා. ආන්ගේ ශ්‍රද්ධාවට පුළුවන් කුමක්ද? සතර පායේ දොරටු වහන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. සුගතයන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේට ඒ වගේ ඥානයක පිහිටලයි ශ්‍රාවක සංඝයාට වේවා දෙව් මිනිස් ලෝකයාට මෙවන් පෙරණොයසු විරු සුන්දර අතීත කතා ප්‍රවෘත්තියක් දේශනා කරන්නේ කුමක් නිසාද? කෙලෙස් දුරු වීම පිණිස හේතු වෙන නිසාමයි. ඒ නිසා සමහරට කෙනෙකුට මුලින් අසද්දි හිතට ගාණක් නැති වෙන්න පුළුවන්. නැවත හිමින් කියවන්න ඕන මේක. ස්වාමීනි කාලයේ සීමාවක් නැතුව අතීතයේ එතරම් කාල අවකාශයක් අපිට හිතා ගන්නත් බැරි විනිවිද දැක ආන්නේ එහෙම අර ශ්‍රවණය කර ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ විනිවිද දැකීමේ හැකියාව. එහෙමයි ස්වාමීනි. ආවරණයක් නැති ඥානපතය ගැන සිහි කරන්න ඕන. සිහි කර පොඩි මොහොතකට හරි බුදුරජාණන් වහන්සේගේ සම්බුදු වූ ගුණය ගැන තමන්ගේ හිතේ ප්‍රසාද මාත්‍රයක් හරි උපදව ගන්න මහන්සි ගන්නවා. එහෙමයි. ආන්ගේ ප්‍රසාද මාත්‍රයට පුළුවන් සුගතියට ගෙනියන්න. ස්වාමීනි මේ සම්බුද්ධ ශාසනය නොවන්නට මේ ආශ්චර්ය කෙනෙක් දෙසවනින් කවර තැනකින් නම් අහන්නද සර්? කෙසේ ලබන්නද? එහෙමයි. කෙසේ ලබන්නද? එහෙනම් අපි හම්බ කරන මිල මුදලට බෑ සතරපා බන්ධන දොරටු වහලා සුගතියට ගෙනියන්න. එහෙමයි. අපි ලැබපු ඉඩමට බෑ, ගෙවල් දොරවල් වලට බෑ සතර පාට යන බන්ධන දොරටු වහලා සුගතියට ගෙනියන්න. දුවදරුවන්ට ඥාතීන්ට බෑ සතර පායට යන දොරටු වහලා සුගතියට ගෙනියන්න. හැබැයි එක දෙයකට පුළුවන්. එකම එක පුද්ගලයෙක් සිටිනවා මේ ලෝකේ. ඒ උත්තමයා ගැන සිත පහදවා ගනිද්දී සතර පායට යන දොරටු වැහෙනවා. එහෙමයි. සුගතියට යන දොරටු විවර වෙනවා. ඒක හරි ආශ්චර්යයක්. ස්වාමීනි කවරනම් ලාභයක්ද ශ්‍රාවකයන්ට? අන්න ඒකයි බුදුරජාණන් දේශනා කළ ශ්‍රද්ධාව කියන්නේ ධනයක්. එහෙමයි. ඒ ධනය මේ සිත්ම අඩල නැමැති දූතී දරාගෙන පුරෝගන්න අපි දක්ෂ වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. එයමයි මේ ජීවිතේ කරගන්න මහන්සි ගන්න ඕන. එහෙමයි. බුදුරජාණන් දේශනා කළා
හරි ලස්සන සුන්දර විස්තරයක් මහණෙනි. යම් කලෙක අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතානෝ ලෝකයේ උපදින්නාහුද ඒ මෙයින් 91 කල්පයකට පෙරය බලන කල්ප 91කට පෙර සම්බුදු නෙතට පේනවා. එහෙමයි. අපගේ අරහත් ගෞතම සම්බුදුරජාණන් වහන්සේට පේනවා මොකද්ද? තමන්ගේ සිත් මඩලේ ඥාණය උපදිලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි නේද? ආශ්චර්ය. දැන් බලන්න බාහිර රූප කයෙන් මේ ආශ්චර්ය සම්බුදු ගුණය පේන්නේ. ඒකයි දේවදත්තට ඒ රූප කයත් එක්ක නිරන්තරයෙන් ගැවසෙන අවස්ථාව ලැබුණා. හැබැයි මේ ආශ්චර්යමත් වූ සර්වඥ නෙතින් යුතු මේ ආධ්‍යාත්මික සම්බුදු කය නම් දකින්න හම්බුන්නේ. ආධ්‍යාත්මික සම්බුදු කය දැක්කේ නෑ. ඒක දකින්න කොච්චර ගුණයක් තියෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. ආධ්‍යාත්මික සම්බුදුකය කුමක්ද? කල්ප 91කටත් පෙර ඈත සසරක් දකින ආධ්‍යාත්මික සිතක් තියෙනවා. එහෙමයි. ආශ්චර්ය නේද? ආශ්චර්ය. කොච්චර පිරිසිදු වෙන්න ඕනද සිත? එහෙයි. කොච්චර නිර්මල වෙන්න ඕනද සිත? එහෙමයි. කොච්චර අකම්පිත වෙන්න ඕනද සිත? ඇයි අපිට උදේ කාපුවා සිහි වෙන්නේ නැති හිතක් තියෙන්නේ? එහෙමයි. අපි උදේ පාන්දර නැගිටලා මොනවද කළේ කියලා සිහි කරගන්න බැරි හිතක් අපිට තියෙන්නේ. එහෙම සිතින් යුතු වසන ලෝකේ තථාගතයන් වහන්සේට කල්ප 91කට පෙර පහළ වෙනවා. ආශ්චර්යතාව මනුෂ්‍ය රත්නේ දකින්නවා. කවුද? විපස්සී අරහත් සම්බුදුරජාණන් වහන්සේ දකින්නවා. ආශ්චර්යයි. ස්වාමීනි තවත් කරුණක් විමස ගන්න අවසරයක් ලැබේවා. දැන් කල්ප 91ක් කියන දීර්ඝ කාලය මේ මනසක් කොහොම සංවේදීව ස්පර්ශ කරනවද කියන එක වෙනම කරුණක් නේ ස්වාමීනි. නමුත් අපගේ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළ යම් මේ ගැඹුරක් තියෙනවද? ඒ සියල්ල පැහැදිලිව අපට නිර්වචනය වන සම්බුද්ධ භාෂිතේ ආශ්චර්ය ස්වාමීනි. අපිට ඒක හිතා ගන්න බෑ. එහෙමයි ස්වාමීනි. ඊළඟ දේශනා කරන මහණි යම් කලෙක අරහත් සම්මා සම්බුදු සිකී භාග්‍යවතාන ලෝකේ උපන්නාහුද ඒ මෙයින් 31 කල්පයකට පෙරය. ආශ්චර්යයි. එතකොට පින්වත්නි සම්බුදු නෙතට පේනවා. සම්බුදු සිතට පේනවා. කුමක්ද? නීඩ 91 කල්පයකට පෙර විපස්සී කියලා අරහත් සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා. ඒ සම්බුදු නෙතින් දකින්නවා. හරි ආශ්චර්යයි. දැන් අපි මේ විරාජමානව මේ මන්දිරේ වැඩ සිටින පිළිම වහන්සේ අපේ නේත්‍ර දෙකෙන් දකින්නේ යම්සේද සර්වඥ සිත් මඩලට පේනවා. එහෙමයි. ඒ අයුරින් ස්වර්ණ වර්ණ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් දරාගෙන වැඩ සිටි විපස්සී සම්බුදුරජාණන් වහන්සේ සර්වඥ සිතට පේනවා. එහෙමයි ස්වාමීනි. අපි දකින්නේ මේ සාමාන්‍ය ඇස් දෙකින් විතරනේ පිළිම වහන්සේ. සර්වඥ සිතට පේනවා කල්ප 91කට පෙර වැඩ සිටි විපස්සී සම්බුදුරජාණන් වහන්සේ. ඒ විතරක් නෙවෙයි කල්ප 31කට පෙර වැඩ සිටි සිකී අරහත් සම්බුදුරජාණන් වහන්සේ. සම්බුදු සිත ආශ්චර්ය නේද? ආශ්චර්යයි. ආශ්චර්යයි. ඉතින් මේ සම්බුදු සිතේ ආශ්චර්ය තමයි පින්වත්නි. දේශනා හෝරා 300ක් පුරාවට අපි කතා කළා. ඒ සියල්ල සම්බුදු සිතේ අසිරිය. ඒ නිසායි අපි මේ සොඳුරු වැඩසටහන් මාලාවට දැම්මේ කුමක්ද? සම්බුදු සිතක අසිරිය කියලා. එහෙමයි. ඊට බලන්නේ 300ක් හෝරාවන් පුරාවට ඒ ධර්ම දේශනා මාලාවට උපකාර කළ සියලු දෙනා එහෙනම් යම්තා පිරිසක්ගේ සිත් සතන් සම්බුදු ගුණයෙන් සිත් පහන් කරගත්තා කියලා කියන්නේ ඒ සියලු දෙනාගේ සිත් සතන් තුල ඒ වෙලාවේ කුමක්ද වෙලා තියෙන්නේ? සතර පායට යන දොරටු වැහිලා සුගතියට යන දොරටු විවර කරවල දීලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. කී දහහකගේ එතකොට සිත් සතන් තුල බුදුගුණ මානසිකාරි සිහි වෙන්නේ නැද්ද? එහෙමයි. ඒ පින සංසාරට එනවා. එහෙමයි. කොහොමද එන්නේ? මේ ලෝකෙට කලාතුරකින් පහළන ආශ්චර්ය වූ මනුෂ්‍ය රත්නයේ අනන්ත සම්බුදු ගුණයෙන් තමන්ගේ සිතේ උදාර ප්‍රසාදේ උපදව ගන්න වාසනා ගුණ මහිමේ ඇති කළ දෙනවා. ඒක දුර්ලභ ලාභයක් ලේසි නෑ. එහෙමයි. කල්පනා කරලා බලන්න අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දැන් බෝසතාණන් වහන්සේ තමන්ගේ ගිහි කාලේ ආචාර්යවරයෙක් තමයි ආලාර කාලාම.
එතකොට මේ අරූප ධානය වඩලා තියෙන්නේ. ඒ වගේම තමයි උද්දකරාම පුත්ත අරූප ධානය වඩලා තියෙන්නේ. එන සමාධියක් වැඩූ පමණින්ම තථාගත බුදු ගුණයකින් සිත පහදව ගන්න එක වාසනා ගුණ මහිමයක් කියලා කියන්න බෑ. එහෙමයි. ඇයි? තථාගත බුදුරජාණන් වහන්සේ සම්බුදු බවට පත් වෙලා දෙවියන් බඹුන්ගේ ආරාධනාවෙන් පස්සේ බලනවා දෙව් මිනිස් ලෝකයට ධර්මයේ දේශනා කරන්න. කාටද මම මුලින්ම බණ කියන්නේ? බලද්දි කල්පනා වෙනවා Tamanට මුලින්ම පිහිට වෙච්ච කෙනෙක් තමයි කවුද? ආලාර කාලාමයි උද්දකරාම පුත්තයි. බැලුවා කිව්සනින් අවබෝධ කරනවා. ඒ කුසලතාවෙත් තියෙනවා. එහෙමයි. ඒ කුසලතාවේ මනසේ තියෙනවා. අනේ බලනකොට එක්කෙනෙක් දවස් 7කට පෙර මැරිලා සර්වඥයන් වහන්සේ දකින්න ඒ නේත්‍රාදික පින්නේ හිම්මදි. එහෙමයි. ස්වාමීනි පිනක අසිරිය එතකොට? පියාන් දැක්ක නේද? එහෙමයි. එහෙනම් සමාධිය දියුණු කළත් සර්වඥයන් වහන්සේ නමක් දකින්න ඒ පිනම මදි කියලා අපිට පේනවා. සර්වඥයන් වහන්සේ නමගේ උදාාර අරහන් සම්මා සම්බුදු ගුණය අහලා ඒ ගුණයට හිත පහදව ගන්න. එහෙනම් අර ගුණයම මදි. එහෙමයි. මදි. අනේ ඒ උත්තමයන් වහන්සේලා දෙන්නට ඒ ගෞතම අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ ගෞතම අරහත් සම්බුදුරජාණන් වහන්සේ නේත්‍රා දෙකට දකින්න වාසනාවක් නැති වෙලා ගියා. ඒ අසරිමත් සම්බුදු ගුණ කඳ ගැන හිත පහදව ගන්න වාග්ය අහෝ නැති වෙලා ගියා. නැති වෙලා ගියා. එහෙමයි. සමාධියක් දිනු කළත් උකට වැඩක් නැහැ. එහෙමයි. ස්වාමීනි අවසරයක් ලැබේවා දැන් ජීවිත කාලෙත් අපේ සතුට සැපේ පිණිස මොනතරම් අරමුණු එකින් එක ලෑස්ති කරලා ගලපලා සමහරට ජීවත් වෙන කාලේ මන්දිය අපිට ඒවා ඉවර කරගන්න. ඉතින් ඒ ධාවනයක ඉන්න අතරේ එක විනාඩියක් එක තප්පරයක් අපේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා අපේ හදවත අන්න එක අපි මේ කියන්නේ හැමතිස්සෙම. අපි දැන් මේ 300 ගාන පුරාවට මේ සම්බුදු ගුණ ඉස්මතු කරන්න මහන්සි ගත්තේ ඒකයි. කුමක් නිසාද? අර අපේ ජීවිත තියලා තියෙන සියලු අඩුපාඩු අකා මකා දාලා සම්බුදු ගුණයකට හිත පහදව ගත්තනම් ඒ පහදව ගැනීමම තමන් කවදා හරි දවසක සසර දුකින් ඈතර කරන මාවත විවර කරන උදාාර නිවන් මඟට තල්ලු කරන සොඳුරු පිනක් බවට පත් කරනවා. එහෙමයි ස්වාමීනි. ඒක පුදුම සොඳුරු පිනක් ඒක. එහෙමයි. කුමක්ද? සම්බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගන්නවා කියන. එහෙනම් මේ ධර්ම දාණය දෙන පිරිස ඒ උදාාර පින කරගත්තා. ඒ උදාාර පින කරගත්තා. ඒ නිසා පින්වත්නි නැවත නැවත කළ යුත්තේත් ඔබ මේ පිනමයි. කුමක් නිසාද? සසර පුරා ඔබ දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් බුදු ගුණයෙන් පහන් කරවන්නට යම් මහන්සියක් ගත්තද සසර පුරා ඒක එහි හිමිකරුවෙක් බවට පත් කරවන්නේ මේ පින විසින්. ස්වාමීනි ඒ කරුණ ගැන නැවත විමස ගන්න හිතෙනවා. දැන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් මහා ගුණස්කන්ධය ගරුතර මහා සංඝරත්නය විවරණය කරනවා, සාකච්ඡා කරනවා. ඉතින් පින්වන්ත සදහැවතුකගේ හිතේ ඇති වෙනවා අනේ මේ ගුණ කඳ නම් තවත් බොහෝ දෙනාට අහන්න සලස්වන්නම ඕනේ කියලා. ස්වාමීනි පරිද්දෙන් වෙන ඒ අපේ මේ දායකත්වයේ දන්න පින්වතුන්ගේ කරුණාවත් මහා ඒ කරුණාව, ඒ මුදිතාව, ඒ ශ්‍රද්ධාව කොච්චර ගුණ සම්පන්නද? එහෙමයි ස්වාමී. ඒ ශ්‍රද්ධාව, ඒ කරුණාව, ඒ මෛත්‍රී සංසාරෙදි මොකද වෙන්නේ? Tamante මේ අවස්ථාව උදා කළ දෙනවා. එහෙමයි ස්වාමී. දැන් බලන්න මේ ගෞතම බුද්ධ ශාසනයේ විනයදර භික්ෂුණීන් අතරින් අග්‍ර වෙන්න ආපු මහෝත්තමාවිය. ගෙදර හිටපු ගිහි කාලේ ගෙදර හිටපු වැඩකාරයෙකුට මුලා වෙලා පැනලා ගිහිල්ලා අන්තිමට සර්පේ දෂ්ට කළා මැරිලා, දරුවෝ දෙන්නත් ගඟේ ගිහිල්ලා මැරිලා, දෙමව්පියොත් මැරිලා, තමන්ගේ නිවාස ඔක්කොම මහා මොරසූරන වැස්සක් ඇවිල්ලා ඔක්කොම විනාශ වෙලා ගිහිල්ලා සිහි විකල් වෙලා එද්දී සිහි විකල් වෙලා එන කෙනාට ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැස්සනවනේ. පටාචාරාවෙනි සිහිය පිහිටව ගන්න කියන වචනේ ඇහෙද්දිම සිහිය පිහිටලා එහෙමයි. මේ සම්බුද්ධ ශාසනයේ පළ නිලාගෙන මේ බුද්ධ ශාසනයේ විනයදර භික්ෂුණීන් අතරින් අග්‍ර මහෝත්තමාවිය බවට පත් වෙනවනේ. එහෙමයි. ඒ සොඳුරු පිනෙන් කරන්නේ කුමක්ද? ඒ සොඳුරු පින මා හිතන්නේ නම් සම්බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත සම්බුදු ගුණයට සංවේදී වෙච්ච හිතක ආශ්චර්යය. එහෙමයි ස්වාමීන්.
ස්වාමීනි ඇත්තටම මේ පටාචාරාවන්ගේ කතා ප්‍රවෘත්තිය ජීවිතය අරබයා කවරනම් සංකීර්ණ සුලියක් වගේනේ මහා සාගරයේ මැද ස්වාමීනි. ඒ නමුත් ඇයත් ඈට නිවැරදි ස්ථානයේ මුණ ගැස්සෙව්වා. පින විසින් කරන්නේ. එහෙමයි. ඒක තමයි සොඳුරු පිනක අසිරිය. එහෙයි. දැන් ආලාර කාලාම උද්දකරාම් පුත්ත සමාධි දියුණු කළා කෙලෙස් දුරු කරන්න හොඳ මානසිකත්වයක් හදාගෙන හිටියත් ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහිලා බණ ප්‍රදාන පිනනේ. එහෙමයි. මේ පටාචාරාව ගෙදර වැඩකාර කොල්ලෙකුත් එක්ක පැනන ගිහිල්ලා සිහිමුලා වෙලා එනවා. ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහෙන පින තියෙනවා. එහෙමයි. පිනක අසිරියක් නෙවෙයි. එහෙයි. ස්වාමීනි එතකොට අපේ දූ දරුවන් අපේ අම්මලා අප්පච්චිලා ඒ සියලු දෙනාම කැටුව එකට ඇවිල්ලා තියෙන විවේකයක් හොයාගෙන මේ විහාර මන්දිරයට මේ පුළුවන් නම් මේ සත්බුදු මන්දිරයට හරි ඇවිල්ලා සැබවින් අනිවාර්යයෙන්ම ඒ සත්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සිහි කරගෙන දැන් මෙතන දේශනා අපි සමහර 4-5ක් අපිට කරන්න පුළුවන් වෙයි. එහෙමයි. ඒතර මේ සියල්ල අහලා සත්බුදුරජාණන් වහන්සේලා ගැන සිත් පහදවාගෙන අනිවාර්යෙන් පවුලේ සියලු දෙනා එක්ක ඇවිල්ලා ඒ සත්බුදුරජාණන් වහන්සේට මලක් හරි පූජා කරලා සුවසේ වන්දනා කරගෙන සිත් පුරා පින් පුරෝගෙන යන්න අනිවාර්යෙන් මේක අවස්ථාවක් බවට පත් කරගන්න ඕන. එහෙමයි. ඒතර අපි නොදකපු අයට දකින්න අවස්ථාවක් බවට පත් කරන්නත් අපේ එක අදහසක් තිබුණා. දීපිනත් අපිට අයිතියි. එහෙමයි ස්වාමීනි. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරන හරි ආශ්චර්ය මහන්නි ඒ 31 වෙනි කල්පයේම අරහත් සම්බුදු වෙස්සබූ භාග්‍යවතානෝ ලෝකේ උපන්නාහුය. බලන්න හරි ආශ්චර්යයි. සම්බුදු සිතට පේනවා මීට කල්ප 31කට පෙර කල්පයේ බුදුවරු දෙනමක් පහළ වෙලා. කවුද? සිකී අරහත් සම්බුදුරජාණන් වහන්සේත් පහළලා තියෙන මේ කල්පයේ වෙස්සබූ අරහත් සම්බුදුරජාණන් වහන්සේ පහළලා තියෙන්නේ ඒ කල්පයේමයි. හරි ආශ්චර්යයි පුදුමයි. මීට 91 කල්පයකට පෙර විපස්සී අරහත් සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ පින්වත්නි මේ ලෝකේ කල්ප 60ක් බුදුවරු නැත. එහෙමයි ස්වාමීනි. කල්ප 60ක්. කල්ප 60ක්. ඒතර මම කල්පනා කළා ඒ කල්ප 60 පුරාවට දෙවි මිනිසුන්ට මොන සරණක්ද? මොනතරම් අඳුරක් මොන ස්වාමීනි. අඳුරක්ද? එහෙමයි. ඇයි ආර්ය ධනයේ හිමිකරුවෙක් වෙන්නේ නැහෙනි? ඇයි ආර්ය ධනෙ කුමක්ද? ශ්‍රද්ධා ධනයක් උපදව ගන්න වාසනාව නැහැ. ඇයි ඒ සම්බුද්ධත්වයේ ගැන කතා බහක් ඒ පුරාවට නෑ. ඒ ශ්‍රාවක සංගරුවන ගැන කතා වීමක් නෑ. එතකොට ඒ ස්වාක්කාත සන්දිට්ඨික අකාලික දහමක් ගැන කතා වීමක් නෑ. තෙරුවන් ගැන මේ ලෝකේ රුවන් තුනයි තියෙන්නේ. ඒ උදාර මාණික්‍ය රත්න තුන ගැන අහන්න ලැබින්නේ. කොතරම් දුර්භාග්‍යයක්ද? ඊළඟ දේශනා කරන මහන්නේ මේ භද්‍ර කල්පය හරි ඒකට ලස්සනම නමක් අටන කොහොමද භද්‍ර කල්පය. මේ භද්‍ර කල්පේ අරහත් සම්මා සම්බුදු කකුසද භාග්‍යවතානෝ ලෝකේ උපන්නාහුය. දැන් අපි ඉන්නේ මේ කල්පේ මුල. පහළ වුණා කවුද? කකුසඳ අරහත් සම්බුදුරජාණන් වහන්සේ. මහන්නේ මේ භද්‍ර කල්පේම අරහත් සම්මා සම්බුදු කෝණාගමන භාග්‍යවතානෝ ලෝකේ උපන්නාහුය. මහන්නේ මේ භද්‍ර කල්පයේම අරහත් සම්මා සම්බුදු කාශ්‍යප භාග්‍යවතානෝ ලෝකේ උපන්නාහුය. මහන්නේ මේ භද්‍ර කල්පයේම මෙකල්හි ලෝකේ උපන් අරහත් සම්මා සම්බුදු මමය. කල්ප 91ක් දකින ආශ්චර්ය මිනිසෙක්. එහෙමයි ස්වාමීනි. ඊටත් දකින්න පුළුවන්. නමුත් මේ බුද්ධ ශාසනය වැඩිපුර විවර කරන්නේ කල්ප 91ක් දක්වා තමයි වැඩිපුර. එහෙමයි. ස්වාමීනි කවර ආශ්චර්යයක්ද අනුමාන අඩමාන ඒවා කිසිවක් නැතිව නිවැරදිව නිශ්චිතවම අපිට මේ ඒකාන්ත කළා. එහෙමයි ඒක තමයි පරම සත්‍ය. පරම අවසරයි. ඒ පරම සත්‍ය සංවේදී වෙන එකම එක උදාර සිතක් එහෙමයි. සම්බුදුරජාණන් වහන්සේට පිහිටනවා. එහෙමයි. පුදුමයි අසිරි. ඊළඟ දේශනා කරන මහන්නේ බලන්න එතකොට මේ කල්පයේ බුදුරජාණන් වහන්සේලා කකුසඳ බුදුරජාණන් වහන්සේ, කෝණාගමන බුදුරජාණන් වහන්සේ, කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහ කවුද? අපගේ ගෞතම අරහත් සම්බුදුරජාණන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේලා හතරනම පහළ වෙච්ච නිසා මේ කල්පයට කියනවා භද්‍ර කල්පය. එහෙමයි. භද්‍ර කල්පය. එහෙමයි. කල්පය භද්‍රයි. කුමක් නිසාද?
බුදුරජාණන් වහන්සේලා 4 නමගේ පායිස්පර්ශ ලබන්න මේ කල්පයේ වාසනාවන්ත වුණා. එහෙමයි. ස්වාමීනි කවර ආශ්චර්යයක්ද ඒ භද්‍ර කල්පයම සමීප කොට මේ වාසය කරන වගේ යම් අත්දැකීමක් මේ විහාර මණ්ඩපය ඒක නේද මේ භද්‍ර කල්පයම සමීප කරනවා වගේ. එහෙමයි ඒතරම් අවසරයි. සොඳුරු අදහසක් මේ දේශනා කියවලා දේශනා අහලා આવොත් තමයි ඉතින් ඇති වෙන්නේ නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ මහණෙනි අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතාන උපතින් ශාස්ත්‍රීය වූහ. රජපෞලේ ශාස්ත්‍රීය රජපෞලේ උපන්නා වූ මහණනි අරහත් සම්මා සම්බුදු සිකී භාග්‍යවතාන උපතින් ශාස්ත්‍රීයයි. ශාස්ත්‍රීය රජපෞලේ උපන්නා වූ මහණනි අරහත් සම්මා සම්බුදු වෙස්සබූ භාග්‍යවතානෝ ශාස්ත්‍රීය වූහ. ශාස්ත්‍රීය රජපෞලේ උපන්නා වූ මහණනි අරහත් සම්මා සම්බුදු කකුසඳ භාග්‍යවතානෝ උපතින් බ්‍රාහ්මණෙක් වූහ. මහණෙනි ඒ වගේම දේශනා කරන අරහත් සම්මා සම්බුදු කෝණාගමන භාග්‍යවතාන උපතින් බ්‍රාහ්මණෙක් වූහ. බ්‍රාහ්මණ පවුලේ උපන්නා වූ මහණෙනි අරහත් සම්මා සම්බුදු කාශ්‍යප භාග්‍යවතාන උපතින් බ්‍රාහ්මණෙක් වූහ. ඊට මුල් බුදුරජාණන් වහන්සේලා තුන්නම ශාස්ත්‍රීය රජපෞලේ. ඊළඟ බුදුරජාණන් වහන්සේලා තුන්නම ආයිත් බ්‍රාහ්මණ වංශේ. එහෙමයි. මේ වංශේ ඊළඟට තමයි මේකල අරහත් සම්මා සම්බුදු මම උපතින් ආයි ශාස්ත්‍රීය වනසේක. ශාස්ත්‍රීයයි. ඊළඟ අපගේ මට මතක හැටියට දේශනාවේ තියෙන්නේ මෛත්‍රී අරහත් සම්බුදුරජාණන් වහන්සේ ඒත් මේ කල්පේමයි. ඒත් රජපෞලේ උපදින්නේ. එහෙයි. රජපෞලේ. හරි ආශ්චර්යයි. ඒතර බලන්න මේ සොඳුරු උත්තම මනුෂ්‍ය රත්නේ පහළ වෙන්නේ කොහමද? සොඳුරු කුලයක. සොඳුරු කුලයට එනවා. දැක්ක නේද? එහෙමයි. ඒ කියන්නේ බලන්න මේ තමන් උපදින තැන තීරණය කරන්නේ කුමක් විසින්ද? තමන්ගේ ධනෙ විසින් නෙමෙයි. තමන්ගේ බලය විසින් නෙමෙයි. කුමක් විසින්ද? තමන් සසරේ පිරු ගුණය විසින්. කර්මය විසින්. චේතනාව විසින්. ස්වාමීනි මේ ගුණේ වටිනාකම අපි කවරනම් ආකාරයෙන් මනින්නේද සර්? දැක්ක නේද? එහෙමයි. දැන් බලන්න මේ ශාස්ත්‍රීය පවුලට උදාර කුලයකට ගෙනියන්නේ කුමක් විසින්ද? ගුණයක් විසින්. එහෙමයි. බ්‍රාහ්මණ පවුලාදී එතකොට අනිත් ඒ කාලේ වෙනකොට මනුෂ්‍ය ලෝකයේ ඉන්න සියලු දෙනාගෙන්ම ගෞරව බුහුමන් සත්කාර ලබන කුලයක් කරා යන්න කොච්චර ගුණයක් තියෙන්න ඕනද? එහෙමයි. කුමක්ද මේ දේශනාවේ තියෙන මට මතකයි චූලකාම විභංග සූත්‍රයේ තියෙන සසරේ බොහෝ කලක් සත්කාර කළ යුතු අයට සත්කාර කරනකොට නම් බුහුමන් දැක්විය යුතු අයට බුහුමන් දක්වනවා නම් පිදිය යුතු කෙනා පුදනව නම් පාරෙන් අයින් වෙන කෙන ඕන කෙනායිදී අයින් වෙනව නම් ආන්ගේ මහා ගුණයට පුළුවන්කම තියෙනවා සංසාරෙදි මොකද්ද වෙන්නේ? වැඳුම් පිදුම් ලබන කුලයේ උපදින්න. දැක්ක නේද? පෙර සසරවල වැඳුම් පිදුම් කළ යුතු කෙනාට කළා නම් මේ ජීවිතේදී මොකද වෙන්නේ? එයා වැඳුම් පිදුම් ලබන කෙනෙක් බවට පත් වෙනවා. සත්කාර ලබන කෙනෙක් බවට පත් වෙනවා. බුහුමන් ලබන කෙනෙක් බවට පත් වෙනවා. ආශ්චර්ය නැද්ද? ආචාර්ය. ගුණේ කසිරිය. එහෙමයි. ගුණේ කසිරිය. ඊතර බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ අසංකීය කල්ප ගණන පුරාවට සොඳුරු වේ ගුණේ පුරලා තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ නිසා මනුස්ස ලෝකයේ මිනිස්යන්ගෙන් විතරක් නෙවෙයි, දිව්‍ය ලෝකයේ දෙවියන්ගෙන් විතරක් නෙවෙයි, බ්‍රහ්ම ලෝකයේ බඹුන්ගෙන් පවා, මේ ලෝකේ සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් පවා වැඳුම් ගරු බුහුමන් ලබනවා. එහෙමයි. හරි ආශ්චර්යයි. එහෙමයි. ඒතර අපිට මේ දේශනා විවර වේදී තව සොඳුරු ලස්සන කතා ප්‍රවෘත්ති අපිට එළියට එනවා. එහෙමයි ස්වාමීනි. මට පුදුම හිතුණා ඒ කොටස කියවලා හිතුණා අම්මෝ ඉතින් මේ බුදුරජාණන් වහන්සේලා ශ්‍රේෂ්ඨ දෙව් මිනිස් ලෝකයාම ගෞරව සත්කාර සම්මාන දක්වන කුලයන් වල තමයි උපතක් කරා යන්නේ. ලීසි පාසු නෑ. ස්වාමීනි සසරේ ඒතකොට කවරම නම් අන්දමින් පූර්ණ කොට ගුණය ඒකරාශි කරා. ඒකනේ කියන්නේ දැන් සක්විති රජ වෙනකොට මිනිස්යන්ගෙන් විතරයි. සම්බුදු වෙනකොට මොකද වෙන්නේ? දෙව් මිනිස් ප්‍රජාවගෙන්ම එහෙමයි. සත්කාර සම්මාන කීර්ති අසුරයන්ගෙන් පවා නාගයන්ගෙන් පවා ගාන්ධර්වයන්ගෙන් පවා අමනුෂ්‍යයන්ගෙන් පවා යක්ෂයන්ගෙන් පවා සත්කාර සම්මාන ගරු බුහුමන් ලබන්න සුදුසු වෙනවා. පුදුම දෙයක් ඒක නේ. එහෙමයි.
ඒතර බලන්න දැන් සක්විති රජ වෙනකොට ඒ සසරේ පිරූ දේවල් ටික ඔක්කොම මේ පුරලා ඉවරයි. බලන්න එතකොට ඒ වෙනකොට හැබැයි කෙලෙස් සහගතයිනේ තාම. ඒ කෙලෙස් සහගත බව නිසා වැඳුම් පිදුම් ලබන්නේ මිනිස්සුන්ගෙන් විතරයි. නික්ලේශී වෙද්දිම දෙවියන්ගෙන්, බමුණුන්ගෙන්, ශ්‍රමණයන්ගෙන්, බ්‍රාහ්මණයන්ගෙන්, නාගයන්ගෙන්, අසුරයන්ගෙන්, ගාන්ධර්වයන්ගෙන් විශ්මිතයි. සියලු දෙනා සාදුකාර දෙනවා. ස්වාමීනි කවර ආශ්චර්යයක්ද අපේ ශාස්ත්‍රඥ පුදුම වහන්සේ. ආශ්චර්යයක් ඒක. එහෙමයි. පුදුම ආශ්චර්යයක්. ඊළඟ දේශනා කරන මහණෙනි අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතානු ගෝත්‍රයෙන් කොණ්ඩඤ්ඤෝහ. මහන්නේ අරහත් සම්මා සම්බුදු සිකී භාග්‍යවතානු ගෝත්‍රයෙන් කොණ්ඩඤ්ඤෝහ. මහන්නේ අරහත් සම්මා සම්බුදු වෙස්සබු භාග්‍යවතානු ගෝත්‍රයෙන් කොණ්ඩඤ්ඤෝහ. බලන්න එතකොට ගෝත්‍ර වශයෙන් ගත්තත් උසස් ගෝත්‍ර. දැන් අද සාමාන්‍යයෙන් ගත්තොත් ලංකාවේ දැන් අපි සර්නීම් එකට සාමාන්‍ය සත්කාර කරන යුගයක් තිබුණ නැද්ද? අදටත් ටිකක් තියෙනවනේ එහෙම එකක්. එතකොට ඒ එහෙම එකක් ලබන්නත් සසර දෙයක් තියෙන්න ඕන. තේරෙනව නේද? එතකොට ඒ දැන් ඒ අද කාලේ සාමාන්‍යයෙන් අපි සර්නීම් කියලා කතා කරන්නේ. එතකොට දැන් ඒ කාලේ ඒකට පාවිච්චි වචන තමයි ගෝත්‍ර නාමය. එහෙමයි ගෝත්‍ර නාමය. එතකොට වැඳුම් පිදුම් ලබන අනිත් අයගේ නිකන් ගෞරවයක් හිමි වෙන ගෝත්‍ර නාමයක්. ඒතර ඒ කාලේ තිබිච්ච ගෝත්‍ර ගෞරවයක් ලැබෙන ගෝත්‍ර නාම තමයි කොණ්ඩඤ්ඤ කියලා කියන්නේ. ඊළඟ දේශනාවකට මහන්නේ අරහත් සම්මා සම්බුදු කකුසඳ භාග්‍යවතුන් ගෝත්‍රයෙන් කාශ්‍යප වූහ. කාශ්‍යප ගෝත්‍රය කියන්නේ ඒතර ඒ කාලේ වෙනකොට අනිත් අයකින් ගෞරවයක් ලැබෙන ගෝත්‍රයක් ඒක. මහන්නේ අරහත් සම්මා සම්බුදු කෝණාගමන භාග්‍යවතුන් ගෝත්‍රයෙන් කාශ්‍යප වූහ. මහන්නේ අරහත් සම්මා සම්බුදු කාශ්‍යප භාග්‍යවතුන් ගෝත්‍රයෙන් කාශ්‍යප වූහ. දැන් මුලින් බුදුරජාණන් වහන්සේලා කොණ්ඩඤ්ඤ ගෝත්‍රේ. ඊළඟට බුදුරජාණන් වහන්සේලා දෙනම කාශ්‍යප ගෝත්‍රේ. ඊළඟ දේශනා කරන මිකලි අරහත් සම්මා සම්බුදුන් මම ගෝත්‍රයෙන් ගෞතම නම් වෙමි. අර සියලු බලන්න දැන් ගෝත්‍ර වශයෙන් දකිනවා ඊළඟට කුලය වශයෙන් දකිනවා නම් වශයෙන් දකිනවා කාලවකවානු වශයෙන් දකිනවා සියල්ල විනිවිද වෙන්වෙන් වශයෙන් සම්බුදු සිතට සංවේදී වෙලා තියෙනවා. එහෙමයි. කිසිම ආකාරයේ ආවරණයක් නැහැ. කිසිම ආකාරයේ ආවරණයක් නැහැ. සියල්ල විවර වෙලා තියෙන සම්බුදු සිතට. ආශ්චර්ය නේද? ආශ්චර්යයි ස්වාමීනි. ඊළඟ දේශනා කරන පින්වත් මහණෙනි මෙතනින් අපිට ඉවර කරන්න වෙනවා දැන් කාල වේලාව ඉවර වෙච්ච නිසා. පින්වත් මහණෙනි අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යතුන් වහන්සේගේ ආයු කාලය වසර 80000යි. ඒ කාලේ වසර 80000ක් තිබිලා තියෙනවා. ආශ්චර්ය නැද්ද එහෙම දෙයක් දකින්නවා කියන එක? ආශ්චර්යයි. මහන්නේ අරහත් සම්බුදු සිකී භාග්‍යතුන් වහන්සේගේ ආයු කාලය වසර 70000යි. මහන්නේ අරහත් සම්මා සම්බුදු වෙස්සබු භාග්‍යතුන් වහන්සේගේ ආයු කාලය වසර 60000යි. මහන්නේ අරහත් සම්මා සම්බුදු කකුසඳ භාග්‍යතුන් වහන්සේගේ ආයු කාලය වසර 40000යි. මහන්නේ අරහත් සම්මා සම්බුදු කෝණාගමන භාග්‍යතුන් වහන්සේගේ ආයු කාලය වසර 30000යි. මහන්නේ අරහත් සම්මා සම්බුදු කාශ්‍යප අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ ආයු කාලය වසර 20000යි. බලන්න ක්‍රමක්‍රමයෙන් අඩු වෙච්ච හැටි. 80000 කල්ප 60ක් ඇතුළත 70000ට බැහැලා. එහෙමයි. ඒ කල්පේම කාලයක් යනකොට 70000 60000ට බැහැලා. කල්ප 31ක් ගත වෙද්දි 60000 40000ට බැහැලා. 40000 ඊළඟට 30000ට බහලා 30000 මොකද වෙන්නේ දැන් 20000ට බැහැලා. බලන්න දැන් මේ 20000 ගෞතම අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ ආයු කාලය කොච්චරද? හරිම අල්පයි. හරිම කෙටි. චිරාත් කාලයක් ජීවත් වෙන උපරිම කීයද? 100යි. 100යි. කොච්චර ශීඝ්‍ර අඩුවීමක්ද? ඒ සියල්ල සම්බුදු නෙතට විවර වෙලා තියෙන ආශ්චර්යය පින්වත්නි. ඉතින් මේ උදාර ගෞතම බුදුරජාණන් වහන්සේගේ උදාර ආශ්චර්ය හැකියාවට සාදුකාර දීලා හිත පහදව ගන්න පින්වත්නි. ඒ මේ කල්ප 91 තුල පහළ වෙච්ච ඒ සත්බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයන් සිහි කරගෙන සාදුකාර දීලා සිත් පහන් කරගෙන වන්දනා කරගන්න. ඉතින් මේ රැස් වෙන උදාර පින මේ පින්වත් සියලු දෙනාටම සතරපා බන්ධන දුරු කරගෙන සුගති රැකවරණය ලබන්නට
එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් කල්ප 91කට පෙර ලොව පහළ වී වදාළ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ පටන්නේ අසිරිමත් සත්බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රසාද සිත ඇති කරමින් අපගේ ආශ්චර්යවත් සාත්‍රු සම්පත්තිය පිළිබඳව හදවතේ ප්‍රසාදය ඇති කරමින් ගරුතර මහා සංඝරත්නයේ අනුකම්පාවෙන්ම අද දවසෙත් කරුණාවෙන්ම ශ්‍රී සද්ධර්මයේ පවසා වදාළ ඒ අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරිය 300 වෙනි සොඳුරු සදහම් වැඩසටහන සඳහා අනුග්‍රහය දරන්නේ 2009 මැයි මාස 4 වෙනි දින මිය පරලොව කේ සිරිසේන පින්බර පියාණන්ට සහ 2022 අප්‍රේල් මාස 12 වන දින මිය පරලොව ගිය W ජයසේන පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පවුලේ මෑණියන් ඇතුළු දුවදරුවන් ඒක රාශී වෙලා තමයි මේ උදාර පින රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය සක්දෙවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ආරක්ෂා කරන ධාතුන් වහන්සේ සුරකින සියලු දෙවිවරුන්ට මේ පුණ්‍ය භූමිය සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවියන්ට ඒ වගේම ලෝකපාලක සියලු දෙව් බඹුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දිව්‍යංගි දෑමි රැකවරණී පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සලසා දෙත්වා සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා දිව්‍යෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය ධම්මග විවර කළ අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. ඒ වගේම බුදු පසේ බුදු අරහන්ත මහා විහාරයේ අනුශාසක මොරටුවේ කල්යාණ පින්වත් ස්වාමීන් වහන්සේට එහි වැඩ වාසය කරන මහා සංඝරත්නයට මහමෙවුනා වාසී ලෝකවාසී මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහැමි රැකවෙන සැලසේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන්නට සියලු දෙවියෝ උපකාර කරත්වා ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින 2009 මැයි මාස 4 වෙනි දින මිය පරලොව කේ සිරිසේන පින්බර පියාණන්ට 2022 අප්‍රේල් මාස 12 වෙනි දින මිය පරලොව ගිය W ජයසේන පින්බර පියාණන්ට ඒ වගේම ඔබ අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින අද දවසේ ධර්ම දානය සඳහා උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ පවුලේ දුවදරුවන්ට මෑණිවරුන්ට දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. සුජීවව සිටින දයාවති පින්බර මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සැලසේවා. පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහැමි රැකවෙන සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට අපගේ පින්බර දෙමව්පියන්ටත් ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කුඩා කල සිට උපකාර කළා වූ සියලු දෙනාට සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ධර්මයේ හැසිරෙන උපකාර කළ සියලු දෙනාටමත්
සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහැමි රැකවන සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපි අද ශ්‍රවණය කළේ 300 වෙනි සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාවයි. ගිය වෙසක් මාසයේ පළවෙනිදා පින්වත් ස්වාමින් වහන්සේ මේ උතුම් සදහම් සාකච්ඡාව ආරම්භ කරගන්නට යෙදුන අපි හැම දෙනාගේ සිත ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පහදවන්නේ මෙයයි. කරුණාසිත උන්වහන්සේගේ හදවතේ ඇති වෙලා අපිට ඒ ලාභය ඇති කරලා දෙන්න මහත් පරිශ්‍රමයෙන් එදා මෙදා තුර මේ සාකච්ඡාවට වැඩම කරමින් අපට අනුකම්පාවෙන්ම කරුණාවෙන්ම උතුම් ධර්මයේ දේශනා කොට වදාලා. ඉතින් මේ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේ අපි නැවත නැවතත් වන්දනමාන කරගනිමු. ඒ වගේම මේ උතුම් ධර්ම දාණය ලෝකයට සිදු කොටගෙන අපි රැස් කරගන්න මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් ගරුතර මහා සංඝරත්නය සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් සදහවතුනි මේ මනරම් විහාර මණ්ඩපය තුල අපි රැඳී සිටින විට සත්බුදු විහාර මන්දිරය තුල ඒ ආනුභාවය අපට වචනෙන් විස්තර කළ නොහැකි එකක්. සත්බුදුරජාණන් වහන්සේගේම ආනුභාවයෙන් හදවත තුනුරුවන් විශේෂෙහි මුදුන්පත් වනවා නොඅනුමාන වශයෙන්. ඉතින් මේ මොහොතේ ඔබේ හෘද සාක්ෂිය ගැන අපි විමසුවොත් එහෙම ඒකාන්තයෙන්ම අනේ පින්වත් ගුරු දෙවිඳුන් නිසා මේ සියලු ලාභය තුනුරුවන උදෙසා අපේ හදවත මුදුන්පත් වනවා නේද කියන කරුණ ඔබේ හදවතේ ඒකාන්තයෙන් වෙනවා කියලා අපි දන්නවා. ඉතින් මේ සියල්ලත් එකතු කොටගෙන අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරමු. ඒ වගේම මේ උතුම් මාළඹේ අමාවතුර මහමෙවුනා භාවනාසපුවේ ගරු අනුශාසක අවසරයි නම සඳහන් කරන්න අපගේ පින්වත් මොරටුවේ කල්යාණ ස්වාමීන් වහන්සේ වරප්‍රධාන ඒ ගරුතර මහා සංඝරත්නයත් අපි හැමදෙනාම নমස්කාර කරමු. එහෙමනම් අපි යලිත් මේ උතුම් සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාව ඔබට මෙම විහාර මන්දිරයේ සිටම සමීප කිරීමේ අපේක්ෂාව සමග සමුගන්න නිමේෂයන් උදා කරගන්න අවස්ථාවේ අපි අද සදැහැති දායකත්වයක් යලි සිහිපත් කරගන්නවා. 2009 මැයි මාස 4 වෙනි දින මිය පරලොව ගිය කේ සිරිසේන පින්වන්ත පියාණන් සහ 2022 අප්‍රේල් මාස 12 වෙනි දින මිය පරලොව ගිය W ජයසේන පින්වන්ත පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාව හිතේ දරාගෙන පවුලේ පින්වන්ත මෑණියන් ඇතුළු පින්වන්ත දූ දරුවන් සියලු දෙනා සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ. ඒ හැම දිනාමත් පිනති ඔබ හැම දිනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. එහෙමනම් ජාතියේ සිත තුනුරුවන උදෙසා මුදුන්පත් වේවා කියන ප්‍රාර්ථනාව තබමින් අපි සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.